නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහවත් පින්වතුනි, ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ වෙසෙන පින්වත් නිලංක බණ්ඩාර සහ ශනෝපා බණ්ඩාර යන දෙපළ විසිනුයි අද දවසේ මේ උතුම් දේශනාවට දායකත්ව දරමින් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. ඒ පින්වතුන්ලගේ ධර්ම දානයේ ප්‍රධාන අරමුණ සසර වසනාතුරු උතුම් කලන මිතුරු ඇසුර ලැබීම පිණිසත් උතුම් ධාර්මික ජීවිතයක් පවත්වා ගැනීමට වීරිය දියුණු වීම පිණිසත් මේ ධර්ම දානය ඒකාන්ත කොට හේතු වාසනා වෙත්වා කියන ප්‍රාර්ථනාව. පින්වතුනි, අපේ ජීවිතේ ප්‍රාර්ථනාවන් අතරේ අපි පතන පැතුම් අතරේ හරීම වටින පැතුමක් සත්පුරුෂ ඇසුර ලැබේවා කියන ප්‍රාර්ථනාව. පිනක් කරලා ප්‍රාර්ථනා කරන්න වටින දෙයක් සත්පුරුෂ ඇසුර. සත්පුරුෂයාගේ ආශ්‍රය අපට ලැබුණොත් එහෙම ඒ සත්පුරුෂයාගේ ආශ්‍රය තුලින් ජීවිතේ දියුණුව පිණිස පවතින අනිත් හැමදේම උපදව ගන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ වදාලා නුවණ නැති අය පවා සත්පුරුෂයාගේ ඇසුර නිසා මහා නුවණැත්තෝ බවට පත් වෙනවා. හැබැයි සත්පුරුෂයාගේ ආශ්‍රය ලැබෙනකොට අපේ ළඟ තියෙන්න ඕන එකම එක ගුණයක් හොඳට පිළිටලා. ඒ ගුණේ තිබුණොත් විතරයි සත්පුරුෂයාගේ ඇසුරේ අපි රැකෙන්නේ. නැත්තම් සත්පුරුෂයාගේ ඇසුර ළඟට ගිහිල්ලත් අපිට ආශ්‍රය හිමි වෙනවා. මොකක්ද ඒ ගුණය? කීකරුකම. කීකරුකම අපේ ගාව තියෙනවා නම්, සුවච්ච බව අපේ ළඟ තියෙනවා නම් සත්පුරුෂ ඇසුර රැකෙනවමයි. ඒ නිසා අර පුණ්‍ය ප්‍රාර්ථනාවට අපි එකතු කරගන්න ඕනේ මෙහෙම. මට සසර වසනාතුරාවටම සත්පුරුෂ ඇසුරම ලැබේවා. සත්පුරුෂයා සමීපයේ කීකරු වීම පිණිස මට වීරිය ලැබේවා. කීකරුකම රැක ගැනීමට මට වීරිය ලැබේවා. සත්පුරුෂයාට කීකරු වෙන කෙනා දියුණුව කරා යනවාමයි. එනිසා පුණ්‍ය ප්‍රාර්ථනාව විදිහට ජීවිතයට එකතු කරගන්න සොඳුරු දෙයක් මම ඔය කිව්වේ. මොකද කීකරුකම නැති වුණොත් එහෙම අකීකරුකම එතන බැසගත්තොත් සත්පුරුෂයා මුණ ගැහිලා සත්පුරුෂයා පිනිපෙනීම සත්පුරුෂයාගෙන් සලසා ගන්න තියෙන යහපත අහිමි වෙලා යනවා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ මහා සත්පුරුෂ රත්නයේ වැඩ ඉන්න කාලේ එහෙම කොච්චරනම් සිද්ධ වුණාද? ඒ මහා සත්පුරුෂ රත්නයේ වන අපගේ තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කීටාගිරියේදී දේශනා කළා, මහණෙනි, මේ ශාසනය තුල වේගින් වැඩෙන ශ්‍රාවකෙක් ඉන්නවා. ඔහු හරියට සාරවත් කුඹුරක සරු බීජයක් හිටෙවුවා වගේ
වේගින් වැඩෙනවා ශාසනය ඇතුලේ. සම්බුදු සසුන කියලා කියන්නේ සාරවත් කුඹුරක්. සම්බුද්ධ ශාසනය කියන සාරවත් කුඹුරේ සාරවත් බීජයක් පැලවුණොත් එහෙම ඒක වේගින් වැඩෙනවා. මොකක්ද ඒ සාරවත් බව? මෙන්න මේ හිත, මෙන්න මේ අදහස. සත්තා මේ භගවා මාගේ ශාස්ත්‍රූන් වහන්සේ භාග්‍යතුන් වහන්සේය. ශාවකෝ හමස්මි මම වනාහි ශ්‍රාවකයා වෙමි. ජානාති භගවා භාග්‍යතුන් වහන්සේ දන්නාසේක. අහං නජානාමි මං කිසිවක් දන්න කෙනෙක් නෙවෙයි. ආන් එතන හිටියානම් එතන තියෙන්නේ මහා සත්පුරුෂ රත්නය කෙරෙහි බලවත් කීකරුකම. ඒකටම අපි කියනවා ශ්‍රද්ධාව කියලා. ඒ ශ්‍රද්ධාව හොඳට තිබුණොත්, ඒ කීකරුකම හොඳට තිබුණොත් එතනමයි දියුණුව. ලැබිච්ච සත්පුරුෂ ඇසුර වෙනසෙන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ අවස්ථාවක භික්ෂුන්ට දේශනා කරනවා ආයස්මතුනි හොඳට හිත ඇතුලේ තැම්පත් කරගන්න. බුදුරජාණන් වහන්සේ යමක් වදාලා නම් ඒක එහෙම්ම තමයි. භාග්‍යතුන් වහන්සේ වදාලා නම් යමක් ඒක එහෙම්ම තමයි කියලා හොඳට හිතේ තැම්පත් කරගන්න කිව්වා. ඇයි හේතුව මේ සම්බුද්ධ ශාසනයේ ඵල ලැබූ උත්මයෝනේ. අනිත් අයට සම්බුද්ධ ශාසනයේ ඵලයන් දියුණුවන් හදා ගැනීම පිණිස කරපු අවවාද. භාග්‍යතුන් වහන්සේ යමක් වදාලා නම් ඒක එහෙම්මමයි කියලා පවතින හිත ශාස්ත්‍රුන් වහන්සේගේ ඇසුරේ ජීවිතේ දියුණු කර ගැනීම පිණිස ඒකාන්ත කොට උදව් වෙනවා. දැන් බලන්න දේවදත්තයන්ට ඒ අවස්ථාව හිමි කරගන්න බැරුව ගියානේ. දේවදත්තට භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සිවුරු පොරව ගන්නට ලැබුණා. බණපද අහන්න ලැබුණා. සත්පුරුෂයාට සමීපෙටම ඇවිල්ලත් බැරි වුණා සත්පුරුෂ ඇසුර ලබා ගන්න. ඉඳ එක වෙහෙර විඳ දහං මනහර සිඳ මිද මේ දුක් සසර අහෝ දෙව්දත් නොදුටුයි මොක්පුර. දෙව්දත්ට බැරුව ගියා මෝක්ෂපුරය නිවන දැක ගන්න, සැනසීම දැක ගන්න, සැනසීම දායාද කරන, පරම ශාන්තිය දන් දෙන, අමෘතය දන් දෙන බුදුරජාණන් වහන්සේ ළඟ සිවුරු පොරවගෙනත්. හේතුව මොකද්ද? භාග්‍යතුන් වහන්සේට කීකරු වෙන්න බැරුව ගියා. දේවදත්ත බුදුරජාණන් වහන්සේ අත්හැරලා සංඝයාවත් බිඳගෙන වෙනම තමන්ගේ තැනක් හදාගත්තා. ඒ හදාගෙන දේවදත්ත ඒ කාලේ සංඝයාගේ ඇසුරින් ඈත් වෙලා හිටපු කාලේ ගයා සීර්සෙට වෙන්න බොහොම ජයට සල්ලි වේදම් කරලා ධනවත් දායකයෝ හිටියා. පන්සලක් හැදුවා. හරි ලස්සනට තිබුණා. මොකද ප්‍රධාන දායකයා කවුද? අජාසත් කුමාරයා. අජාසත් කුමාරයා නිසා ධන සම්පතුත් ලැබෙනවා. ඊළඟට දේශපාලන අනුග්‍රහයත් ලැබෙනවා. සෑහෙන ලොකුවට පන්සලක් කළා. ගයා සීර්සෙ මුදුනට වෙන්න ලොකු සංඝ පිරිසකට වාසය කරන්න පුළුවන් හරි මනරම් පන්සලක් තිබුණා. එතකොට බාහිර පන්සල බලාගෙන යන අය ඒ කාලේ පන්සලේ හැඩ බලාගෙන දේවදත්ත ළඟට ගියා. බලන්න එපැයි. ඒවා දිනු වෙලා තියෙන හැටි කියලා ඒ පස්සේ ගියා. දේවදත්ත ඔහොම වාසය කරන කාලේ දැන් මේ රජගහනුවර සිද්ධ වෙන සිදුවීමනේ. රජගහනුවර වේළුවනාරාමේ තිරෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් භික්ෂු සංඝයා වහන්සේත් වැඩ ඉන්නවා. ඒ වැඩ ඉන්නකොට අර ඒ භික්ෂූන්ටත් බුදුරජාණන් වහන්සේටත් ලැබෙනවට වඩා ගොඩාක් සත්කාර ලැබුණේ දේවදත්තට. දේවදත්ත වෙනුවෙන් රජගහා ඉඳලා ගයා සීර්සෙට හැමදාම කරත්ත 500කින් අජාසත්ත දාන යවනවා. භෝජන විතරක් කරත්ත 500කින් පුරවලා යනවා. එතකොට හිතන්න කොහොම පිරිවරක් දේවදත්තට ඉන්නේ නැද්ද? මෙහෙම දේවදත්තට මහා ලැබීම් තිබුණා. නිතර සංග්‍රහ ලැබුණා. ඔය කාලේ බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වෙලා හිටපු එක භික්ෂුන් වහන්සේ නමක් යම් කිසි කටයුත්තක් උදෙසා රජගහනුවරට වැඩම කරනකොට රජගහනුවර නගරයේදී තමන්ගේ මිත්‍ර භික්ෂුවක්ව මුණ ගැහුණා.
ඒ භික්ෂුව දේවදත්තත් එක්ක ඉන්න කෙනෙක්. දේවදත්තගේ කාණ්ඩේ. ඒ භික්ෂුන් වහන්සේ හරි පෘෂ්ටිමත්, හරි ලස්සනයි. හොඳට ආහාර පාන අරගෙන ඉන්න බව පේනවා. ඉතින් දෙන්න දැක්කට පස්සේ අර පරණ හිතවත්කමට කතා කළා. අර දේවදත්තගේ මිත්‍රයා කියනවා මොකෝ යාළුවා ඇදිලා ගිහිල්ලා. දැන් මං ඉස්සර දැකිද්දි වගේ නෙවෙයි. දැන් ඔබ වහන්සේ හරියට ඇදිලා ගිහිල්ලානේ. මොකද මේ හේතුව කණ්ඩ නැන්ද කියලා ඇහුවා. එතකොට අර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුව කිව්වා අනේ ආශ්මතුනි දානමාන නම් එහෙම ඉතින් අඩුවක් නැහැ අපට ලැබෙනවා. හැබැයි ඔබට නම් බලපුවම පේනවා රාජ භෝජන ලැබෙනවා වගේ නිතර. හොඳට කාලා පෘෂ්ටිමත් වෙලා ඉන්නේ කිව්වා. එතකොට අර දේවදත්තගේ පක්ෂයේ භික්ෂුව කියනවා ඌ ඉතින් අපිට නම් ලැබෙනවා ජයට ලැබෙනවා. අජාසත් රජුරෝ අජාසත් කුමාරයා එවන රාජ භෝජනනේ අපිට ලැබෙන්නේ. බලන් දෙපෑ අපේ එහෙ තියෙන පහසුව. ඒ පැත්තේ යමුද කියලා ඇහුවා. එතකොට මේ භික්ෂුන් වහන්සේ අකමැති වුණා. හැබැයි අර භික්ෂුව මේ භික්ෂුන් වහන්සේට විසක් පොවලා ගියා. ඔබ වහන්සේට විවේක වේලාවක මේ පැත්තේ ඉන්න. මමත් ඉන්නවනේ. ඔබ වහන්සේට කිසි අපහසුතාවයක් වෙන්නේ නැහැ. ඉතින් ඕක ඔළුවේ තියෙද්දී අර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුව රජගහනුවර වේලවනාරාමේ වාසය කරන භික්ෂුව ගමේ පිණ්ඩපාතේ වඩිනකොට දවසක් දෙකක් තුනක් පිළිවෙලකට දාන ලැබුණේ නැහැ. රසවත් දානයක් ලැබුණේ නැහැ. දැන් අර විස දාලා තියෙනෝනේ. මතක් වුණා. මගේ මිත්‍රයා ඉන්නවනේ මේ ගයා සීර්සේ. මම මගේ මිත්‍රයාගේ ළඟට ගියා නම් පොඩ්ඩක් එහි දානමාන එහෙම කොහොමද කියලා බලන්න. මේ භික්ෂුව ගියා. ගිහිල්ලා ගයා සීර්සෙට යනකොට ඇත්තෙන්ම ගයා සීර්සි පන්සල කියලා කියන්නේ හිතාගන්න බැරි තරම් මනස්කාන්තයි. පුදුම සැප සම්පත්. දානෙට ලැබෙන්නේ රාජ භෝජන. මේ භික්ෂුන් වහන්සේ උත්තර අනුභව කළා. රසයට මත් වුණා. ඔන්න එදා දවසේ ඉඳලා ආයමත් හොරාට රජගහනුවර වේලවනාරාමයට ආවා. දැන් දවසයි දෙකයි ආයමත් යනවා ගයා සීර්සෙට. ගිහිල්ලා දානමාන අනුභව කරලා එහෙ සැප සම්පත් විඳලා එනවා. මේක ඊට පස්සේ පුරුද්දට ගියා. භික්ෂුන් වහන්සේලාට මේ ගැන එහෙම් මෙහෙම් දැනගන්න ලැබුණා. දැනගන්න ලැබිලා කතා කරලා කිව්වා ආයස්මතුනි අපට ඇත්ත කියන්න ඔබ වහන්සේ දේවදත්තගේ තැනට යනවා කියන්නේ ඇත්තද? අර පාපී දේවදත්තයන් ඇසුරු කරනවා කියන්නේ ඇත්තද? එතකොට මේ භික්ෂුව කිව්වා අනේ මේ මම ওই දේවදත්තයන් ඇසුරු කිරිල්ලක් නැහැ. මම යනවා නම් තමයි මේ පන්සල පැත්තේ මං ගිහිල්ලා ඉතින් ওই දානි ඩිංගිත්තක් අරගෙන එනවා. මොකෝ දේවදත්තට මිනිස්සු දන් දෙන්නේ. සංඝයාටනේ දන් දෙන්නේ. මං ඒ දානි චුට්ටක් අනුභව කරනවා. දානි චුට්ටක් අනුභව කරපු පමණට ඒක ඇසුරක් වෙනවද? දැන් මෙයා ඒකට එක කියනවා. එතකොට අනිත් භික්ෂුන් වහන්සේලාට බැරි වුණා මේ භික්ෂුව පාලනය කරගන්න. ඒ භික්ෂුන් වහන්සේලා කිව්වා හරි. දැන් ඔය කියන කතා ඔක්කොම ටික අපෙත් එක්ක නෙවෙයි. බුදුරජාණන් වහන්සේ එක්ක කියවුම් බලන්න. භාග්‍යතුන් වහන්සේ ගාවට යන් මේක හරියන්නේ කියලා අත් දෙකෙන් අල්ලගෙන බුදුරජාණන් වහන්සේ ළඟට එකතු කරගෙන ආවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර වේළුවනාරාමේ ධම්සභා මණ්ඩපේ. භික්ෂුන් වහන්සේලාට දහම් දෙස. ඔය වෙලාවේ අර භික්ෂුන් වහන්සේලා පිරිස මේ භික්ෂුව බලෙන් ඇදගෙන එනවා. බුදුරජාණන් වහන්සේ දුර තියාම දැකලා ඇහුවා මහණෙනි මොකද ওই භික්ෂුවව නිකන් අකමැත්තෙන් වගේ කැදවාගෙන එන්නේ? කිව්වා නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුව මේ කන කෑම ඩිංගිත්තේ රහට ගිජු වෙලා හරි බරපතල වැරද්දක් කරගෙන තියෙනවානේ. ස්වාමීනි අර දේවදත්ත අධර්මයෙන් මිත්‍යා ආජීවයෙන් ලබන භෝජන වලට ආසාවේ මේ භික්ෂුවත් හොරාට ගිහිල්ලා දේවදත්තගේ තැන දානය අනුභව කරලානේ. එතකොට මේ භික්ෂුව අනිත් භික්ෂුන් වහන්සේලාට මේ චෝදනාව කරන්න නොදී උස්සටින් කතා කළා. අනේ ස්වාමීනි මේ භික්ෂුන් වහන්සේලා මේ බේගල් ඇද බාන්නේ. ස්වාමීනි මම මේ දේවදත්තයාව ඇසුරු කරන්න ගියේ නෑ. දේවදත්ත මට දීපු දානෙකුත් නෑ.
මට දන් දුන්නේ මිනිස්සු ස්වාමීනි. මං දේවදත්තගේ තැනට ගියපු හැබෑව දේවදත්තගේ අතින් මට දෙන දෙයක් මං පිළිගත්තේ නෑ. මං ස්වාමීනි මිනිස්සු පූජා කරන දාන ටිකයි පිළිගත්තේ. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව හිතුවක්කාරකම නිසා අකීකරුකම නිසා ඔබ අමාරුවේ වැටෙන්න එපා. කලින් ආත්මිකත් අවවාද අනුශාසනා කළාම ඔබ ගණන් ගත්තේ නෑ. ඒ නිසා ඒ ආත්මෙත් ඔය දේවදත්තගේ පැත්ත අරගෙන බොහෝ පිරිසකට විනාශයෙන් ඔබ කැඳෙව්වා. දැන් මේ ගෞතම සාසනය මුණ ගැහිච්ච මොහොතේත් ඔබ ලැහැත්ති තමනුත් විනාශ වෙලා තවත් බොහෝ දෙනෙකුට විනාශය අරගෙන එන්නද? එතකොට අනිත් භික්ෂුන් වහන්සේලා ඒ අතීත ප්‍රවෘත්ති අහන ආසාවකින් යුක්ත වුණා. දැන් බලන්න පින්වතුනි මේ ජාතක කතා වලින් අපිට නිතර හෙළිදරව් වෙන එකක්. අපි ගොඩාක් වෙලාවට යම් තැනක වරද්ද ගන්නකොට ඒ වැරද්දට සංසාරේ පුරුද්දක් බලපානවා. සසර පුරුද්දක් නිසාම තමයි ගොඩක් වෙලාවට අපි වරද්ද ගන්නෙ. මේ වැරද්ද ඛණ්ඩණය වෙලා යන්නේ. මේ වැරද්ද දුරු වෙලා යන්නේ අපිට සත්පුරුෂයා මුණ ගැහුනොත්. ඒ වැරද්දෙන් වැළක්වන්නේ සත්පුරුෂයානේ. දැන් මේ භික්ෂුව මේ වැරද්දට පෙළඹීගෙන යන්නේ සසර පුරුද්දක් විදියට. කලිනුත් ඒ જાතියම වැරදි කරපු කෙනෙක්. දැන් මේ ජීවිතේත් ඒ වැරද්ද කරන්න යනකොට අර සත්පුරුෂ භික්ෂුන් වහන්සේලා නිසා ඊළඟට මහා සත්පුරුෂ රත්නය වෙන බුදුරජාණන් වහන්සේ නිසා තමන්ගේ ජීවිතේ බේරගන්න හැටි බලන්න. භික්ෂුන් වහන්සේලා ඉල්ලා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ අතීත පුවත අප හැමදෙනා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරනසේක්වා. ආන් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වදාලා ගෝධ ජාතකය. ගොඩාක් ඉස්සර කාලේ බරණැස බ්‍රහ්මදත්ත කියලා මහා රජෙක් රාජ්‍ය විචාරමින් සිටිද්දී මහා බෝධිසත්වයන් වහන්සේ උපත ලැබුවේ තලගොයෝනිය. ගෝධ කියලා කියන්නේ තලගොයාට. තලගොයෝනිය උපන්නේ. මේ තලගොයා අනිත් තලගොයන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් සහ ශරීර ශක්තියෙන් ගොඩාක් බලවත්. එනිසා තලගොයි පිරිසට නායකයා බවට පත් වුණා. නොයෙක් සිය ගණන් තලගොයි පිරිවරාගෙන නදී තෙරක් අයිනට වෙන්න මහා තුඹසක වාසය කළා. අර බින් තුඹස් තියෙන්නේ. බින් තුඹහක මේ තලගොයා විශාල තලගොයි පිරිසට නායකයා විදිහට වාසය කළා. එතකොට කාලයක් ගත වෙනකොට මේ බෝසත් තලගොයාට දාව පැටියෙක් හම්බ වුණා. මේ තලගොයි පැටියව පින්වතුන්ලා දැකලා ඇති. තලගොයි පැටව චූටි කාලේ උන් හරි පුංචිනේ. හරියට කටුස්ස වගේ. මේ තලගොයි පැටියා පොඩි කාලේ කටුස්සෙක් එක්ක හාද වුණා. කටුස්සෙක් එක්ක මිත්‍ර සම්බන්ධයක් යාළුකම පවත්වාගෙන ගිහින් තියෙනවා. මේ යාළුකම පවත්වාගෙන යනකොට මේ කටුස්සා කියලා කියන්නේ මේ සත්තු අතරේ ඉතින් තියෙන දේවල්. කටුස්සා කියලා කියන්නේ ගති ලක්ෂණ වලින් හොඳ එකෙක් නෙමෙයි. ඉතින් අනිත් තලගොයින්ට මේ චූටි තලගොයි පැටියා කටුස්සෙක් එක්ක සම්බන්ධයක් පවත්වාගෙන යනවා, හිතවත්කම පවත්වාගෙන යනවා කියන එක ආරංචි වෙලා මේක බෝධිසත්වයන්ට දැනුවත් කළා. ඔබේ පුත්‍රයා මෙහෙම කටුස්සෙක් එක්ක මිත්‍ර සම්බන්ධයක් පවත්වාගෙන යනවා. පෑහෙන්නේ නැති මිතුරුකමක්. ඔය පෑහෙන්නේ නැති මිතුරුකම ඔහුට බොහෝ විපත පිණිස හේතු වෙන්න පුළුවන්. අවවාද කරන්න කියලා. එතකොට බෝධිසත්වෝ මේ කාරණේ දැනගත්ත ගමන් තමන්ගේ පුතාව කැඳෙව්වා. කැඳවලා ඇහුවා පුත්‍රයා ඇත්තද කියන්නේ මේ කටුස්සෙක් එක්ක හිත මිත්‍රකමක් හදාගෙන තියෙනවයි කියලා? ඇත්තයි කිව්වා. ඒතර කිව්වා දරුව තෝ ඒ ඇති කරගෙන තියෙන්නේ නොගැලපෙන යාළුකමක්. නොගැලපෙන විශ්වාසයකුයි ඔය ඇති කරගෙන තියෙන්නේ. කටුස්සෝ කියලා කියන්නේ පහත් ජාතිය සත්තු. ඕකුන් සමග විශ්වාසය තියා ගැනීම නොකළ යුතු දෙයක්. හැබැයි දිගින් දිගටම පුතේ මං කියන දේ අහන්නේ නැතුව ඔය හිතමිත්‍රකම පවත්වාගෙන ගියොත් මේකමයි හොඳ කියලා හිතුවොත් අවසානයේ නුඹත් විනාශ වෙලා අපේ මේ තලගොයි පිරිසත් විනාශ වෙන වැඩක් සිද්ධ වෙනවා. ඒ නිසා වහාම නවත්තන්න කිව්වා. වහාම නවත්තන්න කිව්වට මේ අවවාදී
තඹ දොයිතුවකටවත් ගණන් ගත්තේ නෑ අර තලගොයි පැටියා. මෙයා දිගටම හිතවත්කම පවත්වගෙන ගියා. අවසානයේ හිතවත්කම දැන් ඇත්තටම කටුස්සා මුල් කාලේ මේ තලගොයාට හිතවත්. තලගොයාත් කටුස්සාට හිතවත්. නමුත් ටිකෙන් ටික තලගොයාගේ ශරීරේ ලොකු වෙනවා. කටුස්සා හිටි තැනමයි. කටුස්සා කියන්නේ ඉතින් සාමාන්‍ය ප්‍රමාණයකට ලොකු වෙලා නවතින එකනේ. තලගොයා මහා සුවිශාල වුණා. තලගොයා විශාල වෙනකොට අර මිත්‍ර වේසින් හිටියත් කටුස්සා කියලා කියන්නේ පහත් ලාමක අදහසක් තිබ්බ එකෙක්. තමන්ගේ මිත්‍රයා ශරීර ප්‍රමාණයෙන් විශාල වෙනකොට මේ කටුස්සාට ඉහිලුම් නැතුව ගියා. කටුස්සාට ඉහිලුම් නැතුව ගිහිල්ලා මේ කටුස්සා දැන් හිතනවා තමන්ගේ මිත්‍රයාව වනසන්ට ක්‍රමයක්. සාමාන්‍යයෙන් එහෙම තමයි පහත් ගතිගුණ තියෙන යාළුවෝ. මිත්‍ර වෙස්ගත් අමිත්‍රයන්ගේ ස්වභාවය එහෙමයි. නිකන් උදව් කරනවා වගේ පෙන්වන්නේ තමන්ට පහලින් ඉන්නකම් විතරයි. තමන්ට යටත් වෙලා ඉන්නකම් උදව් කරනවා, අවවාද කරනවා. ඒවා තියෙනවා. හැබැයි තමන්ට වඩා ඉහළට ගිහපු ගම ඊට පස්සේ අර මිත්‍ර සම්බන්ධ නැහැ. ඊට පස්සේ හිතන්නේ වනසන්ට. ඒක හරි පුදුම එකක්. මේ ලෝකයේ තියෙන කෙලෙස් ස්වභාවයන් අපි හොඳට තේරුම් ගන්නට නම් අපිට මේ ධර්මයෙන් ඉගෙන ගන්න ඕන. මේ කෙලෙස් වල හැටි. අර කටුස්සා දැන් මේ තලගොයාව වනසන්ට කල්පනා කළා. තලගොයාව වෙනසීම පිණිස ඔහුට අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාව උදා වුණේ ඒ කාලේ මේ වනයේ සැරිසරලා තිනවා තලගොයි දඩයන් කරන තලගොයි වැද්දෙක්. මේ තලගොයි වැද්දා තලගොයන්ගේ මස් විකුණලා තමයි තමන්ගේ ජීවිකාව කරගෙන ගියේ. තලගොයි හොයනවා ඔහු ඒ තැන. මේ කටුස්සාට දැනගන්න ලැබුණා මේ තලගොයි වැද්දා ගැන. මේ කටුස්සා උපායෙන් කළේ තලගොයි වාසය කරන තැන පෙනෙන්න සැලැස්සුවා. අර ගංගා තීරයේ අයිනට වෙන්න බින් හුඹහින්නේ තලගොයි හිටියේ පෙනෙන්න සැලැස්සුවා. ඉතින් වැද්දා පැමිණියා. තමන්ගේ පිරිසත් එක්ක පැමිණිලා අර තලගොයි ඔක්කොම වාසය කරන තලගොයින්ට එළියට එන්න පුළුවන් සිදුරු හුඹහේ තියෙන සිදුරු නොයෙකුත් මේ කොළරොඩු දාලා පස් දාලා වැහුවා. එතකොට තලගොයි කාටවත් එළියට එන්න බෑ. සිදුරු දෙකක් දෙපැත්තෙන් තිබ්බා. සිදුරු දෙකක් දෙපැත්තේ තියලා එක සිදුරකින් සම්පූර්ණයෙන්ම ඇතුළට දුම් ගැස්සුවා. සැර දුමක්. එතකොට මොකද්ද වෙන්නේ? දුම් සැර ඇතුලේ පිරෙනකොට තලගොයි ටික ඔක්කොම අර ඉතුරු වෙලා තියෙන සිදුරෙන් එළියට පයින්නවනේ. එළියට පයිද්දී මුගුරෙන් ගහලා මරන්න තමයි දැන් මේ පැලෑන. බෝධිසත්ව තලගොයි රාජයා කල් ඇතුවම මේ අනතුර එයි කියලා දැනගෙන හිටපු නිසා මොකද පුතා නුසුදුසු මිත්‍ර සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා කියන එක හොඳට තේරුම් අරන් හිටපු නිසා තරමක් ඈතින් මතුවෙන්න පුළුවන් වෙන විදිහට වෙන සිදුරක් හදලා තිබුණා. ඒ සිදුර අර මේ වැද්දාගේ ඇස්මානයට පේන තැනක නෙවෙයි. ඒක සාමාන්‍ය සිදුරු අතරේ ගොඩාක් දුරින් තිබ්බ එකක්. මේ අනතුර පැමිණියා විතරයි බෝසත් තලගොයි රාජයා තමන්ගේ පිරිසත් එක්ක අර ඈතින් තියෙන එකකින් පැනගත්තා. නමුත් බොහෝ තලගොයි ප්‍රමාණය කලබලයට අර පේන්න තිබුණු සිදුරෙන් පැනගන්න ගිහිල්ලා වැද්දාගේ ගොදුරු බවට පත් වුණා. ඉතින් ඒ වෙලාවේ මේ ගෝධ ජාතක කතා පුවත අහගෙන ඉන්න භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ඔය සිදුවීම ආරම්භය මෙන්න මෙහෙම ගාතාවක් වදාලා. අසත්පුරුෂ පවිටන් හා යාළුකමක් ඇති කරගෙන කිසිදා ඒ කිසිවෙකුටත් නැත සැපයක් ඇතිවන්නේ. කටුස්සා නිසා තලගොයි සංහතියම වෙනසුනසේ තමා ඇතුළු හැමදෙනාම එයින්ම වෙනසී යන්නේ. අසත්පුරුෂයෙක් එක්ක හිතවත්කමක් ඇති වුණොත් එහෙම ඒ හිතවත්කමේ අනතුර අඳුනාගත්තේ නැති වුණොත් එහෙම අවසානයේ අර කටුස්සා නිසා තලගොයි සංහතියටම අනතුර සිද්ධ වුණා වගේ තමාටත් තමන් එක්ක සමීපේ ඉන්න බොහෝ දෙනෙකුටත්
අනතුරක්මයි වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. භාග්‍යවතුන් වහන්සේ වදාලා මහණෙනි එදා ඔය කටුසා වෙලා හිටියේ දේවදත්ත. පියාගේ අවවාදය නොසලකා කටුස්සාට තියෙන ලැදිකම අතහැරගන්නේ නැතුව හිටපු තලගොයි පැටියා වෙන කවුරුත් නෙවෙයි මේ භික්ෂුවයි කිව්වා. අර මේ ජීවිතෙත් කෑමට ගිජු වෙලා දේවදත්ත ළඟට යමින් ඉන්න භික්ෂුව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එදා පිරිසට අර්ථයෙන් අනුශාසනා කරලා අවසාන මොහොතේ පවා පිරිසගේ තලගොයි පිරිසගේ ජීවිතයට රැකවරණයක් සලසපු තලගොයි රාජයා බවට පත් වුණේ බෝධිසත්වයෝ වන මමයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත ওই විදිහට අවසන් කළේ. ඒ නිසා පින්වතුනි අපි ජීවිතේ හොඳට තේරුම් ගත යුතු එක සත්පුරුෂයා සමීපයේ හිටියත් අපි රැකෙන්නේ අපේ කීකරුකමෙන්. අපි ළඟ කීකරුකම නැත්තම් සත්පුරුෂයාට බෑ අපිව රකින්න. කීකරුකම තිබීම තුළයි සත්පුරුෂයාගෙන් ලබා ගන්න තියෙන දේ අපට ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් අහනවනේ එක අවස්ථාවක ගණක මොග්ගල්ලාන කියන බ්‍රාහමණයා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා. ජීවිතේ සැපයට පමුණුවා ගන්න වැඩපිළිවෙල කියලා දෙනවා. නිවන කරා යන මාවත කියලා දෙනවා. ඉතින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය සද්ධර්මයට අනුවම මේ හැම දිනාම නිවන කරා යනවද? නිවන සාක්ෂාත් කිරීමේ හැකියාව හැමෝම ලබනවද? බුදුරජාණන් වහන්සේ වදාලා නෑ බ්‍රාහ්මණ, ඇතමෙක් නිවන් දකින්න ඇතමෙක් නිවන් දකින්නේ. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අර බමුණා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මනාකොට නිවන් මඟ පෙන්වලා දෙද්දී නිවනට යන ප්‍රතිපදාව පෙන්වලා දෙද්දී ඇයි කොටසක් නිවන් දකින්නේ? ඇයි කොටසක් ඒ නිවන සාක්ෂාත් නොකරන්නේ? බුදුරජාණන් වහන්සේ ගණක මොග්ගල්ලානට කියනවා ගණක මොග්ගල්ලානේ මං ඔබගෙන් අහන්නද ඔය කාරණේ? ඔබට තේරෙන විදිහට උත්තර දෙන්න. කෙනෙක් ඇහුවොත් එහෙම රජගහ නුවර සිට සැවැත් නුවර දක්වා යන පාර ඔබට පුළුවන්ද? හරියට පාර කියලා දෙන්න. ස්වාමීනි මට පුළුවන්. මං ස්වාමීනි ඔහුට මං සලකුණු සහිතව මේ විදිහට අඳුන ගන්නට පාර මේ තැන් වලින් පාර වරදින්න පුළුවන්. ඒ තැන් වලින් වරද්ද ගන්න එපා. ඔබ මෙහෙම යන ඔබට සැවැත් නුවර ඉඳලා රජගහ නුවරට සුවසේ යා ගන්න පුළුවන් කියලා ස්වාමීනි මට කියා දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණ ඔබ ළඟට කෙනෙක් ඇවිල්ලා පාර අහනවා. පාර අහගෙන ඔබ කියපු විදිහට යන්නේ නැතුව ඔහුට හිතෙන විදිහට යනවා. ඔහුට රජගහ නුවරට යන්න පුළුවන් වෙයිද? කිව්වා ස්වාමීනි බෑ. මං කියා දෙන පිළිවෙලට ගියේ නැත්තම් ඔහු රජගහ නුවර වරද්ද ගන්නවා. ඔහු වෙන පාරක යනවා. කෙනෙක් ඔබ ළඟට ඇවිල්ලා පාර ඇහුවට පස්සේ ඔබ කියන විදිහටම ගමන් කළොත් ඔහු රජගහ නුවරට යයිද නැන්ද? කිව්වා ස්වාමීනි ඔහු යනවා. මොකද මං රජගහ නුවරට පාර පෙන්නලා තියෙනවා. ඔහුට කරන්න තියෙන්නේ පාරේ යන එකයි. ඒ පාරෙම ගියොත් ඔහුට රජගහ නුවර මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණ ආමී වගේ තථාගතයන් වහන්සේ පාර පෙන්නවා. වැඩපිළිවෙල කියලා දුන්නා. ඇතමෙක් ඒ වැඩපිළිවෙලේ කීකරු වෙනවා. ඔහු නිවන කරාම යනවා. ඇතමෙක් ඒ වැඩපිළිවෙලේ අකීකරු වෙනවා. ඔහුට නිවන අහිමි වෙනවා. බලන්න කොච්චර පැහැදිලිද කියලා. එහෙනම් පින්වතුනි සත්පුරුෂ ඇසුරක් තුළ අපි දියුණුව කරා යන්න නම් අපේ ළඟ තියෙන දක්ෂතා අතරේ ලොකුම දක්ෂකම මොකද්ද? කීකරුකම. කීකරුකම තියෙනවා නම් ඒ දක්ෂකමින් අනිත් සියලු දක්ෂකම් උපද්දන්න පුළුවන්. කීකරුකම කියන දක්ෂකම කාට කීකරු වෙන එකද? සත්පුරුෂයාට කීකරු වීම කියන දක්ෂකම අපේ ළඟ තියෙනවා නම් ඔක්කොම දක්ෂතා උපදිනවා. ඒ වගේමයි කීකරුකම කියන දක්ෂකම නැත්තම් අනිත් දක්ෂකම් ඔක්කොම වෙනසෙනවා. ඒ දක්ෂකම් ඔක්කොම තිබ්බත් වැඩක් නැහැ. එහෙම සිද්ධියක් තියෙනවා දුබ්බච ජාතකේ අනතුර නොපිළිගත් ගුරුවරයාගේ කතාව. භාග්‍යතුන් වහන්සේ
මේ ජාතක පුවත වදාරද්දීත් වැඩ හිටියේ සැවැන්නුවර ජේතවනාරාමයේ. ওই කාලේ එක්තරා තරුණෙක් දෙමාපියන්ගෙන් දුකසේ අවසර අරගෙන බුද්ධ ශාසනය පැවිදි වුණා. අලුතින් සසුන්ගත වෙච්ච මේ නවක භික්ෂුන් වහන්සේ වැඩිහිටි ස්ථිර භික්ෂුන් වහන්සේලා නිවන් මඟට උපකාරී වෙන ප්‍රතිපදාව තුළ හික්මවන්න පටන් ගත්තා. ඉතින් මේ හික්මවිල්ල කරගෙන යනකොට මේ නවක භික්ෂුන් වහන්සේට මේක හරියන්නේ. අවවාද අනුශාසනාවලට මේ නවක භික්ෂුව කැමති නැහැ. මේ භික්ෂුව ස්ථවිරයන් වහන්සේලාටත් අඩිය හප්පන්න පටන් ගත්තා. ඔබ වහන්සේලා මට කියන්න දෙන්න එපා. මට ඕන විදිහට ඉන්නවා. මෙහෙම අකීකරු වුණා. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේගේ මේ දුර්වච හැසිරීම ගැන භික්ෂුන් වහන්සේලා හරියට නොසතුටු වුණා. භාග්‍යතුන් වහන්සේට පැමිණිලි කරා. බුදුරජාන් වහන්සේ ඉදිරියට මේ භික්ෂුව පැමිණෙව්වට පස්සේ භාග්‍යතුන් වහන්සේ භික්ෂුවගෙන් අහනවා. හැබැයිද භික්ෂුව මේ අනිත් ආයස්මතුන් වහන්සේලා ඔබ ගැන කියන කතාව? මේ බඳු නිවන් සැප ලැබ දෙන ශාසනයේ පැවිදි වෙලත් තමන්ගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගේ අවවාද කිසි ගානකට ගන්න නැහැ කියන්නේ ඇත්තද? ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් අනෙක් ස්ථවිරයන් වහන්සේලාටත් නිකන් අඩි හප්පගෙන යනවා කියන්නේ ඇත්තද මේ? එහෙමයි ස්වාමීනි කිව්වා. භික්ෂුව ඔබ ඔය වගේ අකීකරු ආකාරයෙන් කටයුතු කරන්නට පුරුද්ද තිබ්බේ මේ ජීවිතේ විතරක් නෙමෙයි. අතීතෙත් ඔහොමයි. භික්ෂුව ඔබට අතීතේවත් යහපතක් උන්නේ. අතීතෙත් අවසානයේ ඔබ සැතක ඇමිනිලා මැරුණා. සැතක ඇමිනිලා ඔබේ ප්‍රාණය නිරුද්ධ වුණා. අකීකරුකම නිසා. මේ ජීවිතෙත් ඔබ අකීකරු වුණොත් නම් මේ සම්බුද්ධ ශාසනය ඇතුළේ ඔබ වෙනසෙන චරිතයක් වෙයි කිව්වා. එතකොට මේ භික්ෂුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් ඉල්ලා හිටියා. ස්වාමීනි මට අතීතයේ සිද්ධ වෙච්ච නැස්පැත්තිය මොකද්ද? ගොඩාක් ඉස්සර කාලේ බරණැස බ්‍රහ්මදත්ත රජුරෝ රජකම් කරන යුගයේ අපේ මහා බෝධිසත්වයෝ කරණම් ගහන පවුලක උපන්නා. තරුණ වයසට පත් වෙනකොට හරි දක්ෂයෙක් බවට පත් වුණා මේ කරණම් ගැහිීමේ ශිල්පේ. දවසක් බෝධිසත්වයෝ එක්තරා පිණුම් ගසන්නෙකුගෙන් ආයුධ මතින් පිණුම් ගැසීම ගැන ඉගෙන ගත්තා. තමන්ගේ ආචාර්යතුමාත් එක්ක කරණම් සංදර්ශනයක් පවත්වමින් ගියා. මේ ආචාර්යවරයාට කියන්නේ බෝධිසත්වයන් වහන්සේට ශිල්ප උගන්වපු ආචාර්යවරයාට හැකියාවක් තිබිලා තියෙනවා ආයුධ 4ක් මතින් කරණම් ගහන්න. ආයුධ 4කට උඩින් මෙහෙම කරණමක් ගහන්න පුළුවන්. අපි හිතමු කඩු, එහෙම නැත්නම් සැත්, එහෙම නැත්නම් තියුණු උල් 4ක් මෙහෙම හිටවලා තියෙනවා. ඒ 4ටම උඩින් කරණමක් ගහලා එහා පැත්තට පැන ගන්න පුළුවන් හැකියාවක් තිබිලා තියෙනවා මේ ආචාර්යවරයාට. හැබැයි ආයුධ 5ක් මතින් පයින් හැකියාවක් තිබිලා නැහැ. ඉතින් මේ කාලේ මේ ශිල්පේ යම් විදිහකට තියෙන්නේ නැති ඔය ආයුධ මෙච්චරකින් පයින්නවා කියලා. ඒ ආයුධ 4ක් මතින් පැනීමේ දක්ෂතාවය තමයි ආචාර්යවරයාට තිබුණේ. 5කින් පයින්න පුළුවන් හැකියාවක් තිබ්බේ නැහැ. ඉතින් බෝධිසත්වයොත් එක්ක මේ ආචාර්යවරයා එක්තරා ගමක සංදර්ශනයකට ගියා. ගිහිල්ලා මේ ආචාර්යවරයා සෑහෙන්න බිව්වා. බීලා වෙරි වුණා. වෙරි වෙලා හිට ඔන්න දැන් මේ මිනිස්සු සංදර්ශනේ බලන්න ලැහැත්ති මෙයා කරණම ගහන්න සූදානම. බැලුවා සැත් 4ක් හිටවලා තියෙනවා. ආචාර්යවරු එකපාර කිව්වා අර වෙරි මරගාතේ සැත් 4 කියන්නේ මට මොකද්ද? හිටවපල්ලා තව එකක්. මං සැත් 5කින් පයින්නවා කිව්වා. එතකොටම බෝධිසත්වය බැලුවා නෑ. ආචාර්යතුමාට පුළුවන්කම තියෙන්නේ සැත් 4ක් උඩින් පයින්ටයි. මේ වෙරි මරගාතේ මේක කිව්වට සැත් 5ක් උඩින් පැන ගන්න බෑ. ඒ නිසා වළක්වන්න ඕනේ කියලා ළඟට ගිහින් කිව්වා ආචාර්ය පාදිනී ඔබතුමාට ආයුධ 5ක් මතින් පිණුම් ගහන්න බෑ නෝවේ. අනිවාර්යයෙන්ම ඔබතුමාට අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා ආයුධ 4ක් හොඳටම ඇති. ඔය එක ආයුධයක් අයින් කරන්න කිව්වා. එතකොට ආචාර්යවරයානේ මේ ගුරුවරයානේ. ගුරුවරයා කෑ ගහලා කිව්වා මේ පැත්තකට වෙනවා. තමු මොනවද දන්නේ ගුරුතුමා ගැන? මම නෝ දන්නේ.
මං ගහලා පෙන්නන්නම් සැත් 5ක් මතින් කැරණුම කියලා. තමන්ගේ ගුරු මේ ශිෂ්‍යයාගේ වචනේ තඹයකට ගණන් ගත්තේ නැහැ. ඉතින් වෙරිමර ගාතන ඉන්නේ. ශිෂ්‍යයාට අකීකරුණා. දැන් මේ ශිෂ්‍යයාට අකීකරුණා කියලා නෙමෙයි මෙතන ගන්න තියෙන්නේ. තමන්ගේ යහපත කැමති සත්පුරුෂයාගේ වචනයට අකීකරුණා. අකීකරු වෙලා තමන් බැරි වැඩක් කරන්න ගිහිල්ලා අවසානයේ ගැහුවා කැරණම සැත් 4ක් උදින් ගහන්න පුළුවන් හැකියාව තියෙන කෙනා සැත් 5ක් හිටවලා හරියටම පිනුම ගහලා පැන්නේ 5 වෙනි සැත උඩට. ඒ සැතේ එමිනුණා. ශරීරේ පසාරු කරගෙන මේ සැත එහා පැත්තෙන් මතුණා. සැතේ එමිනිලා මරණාසන්න වෙලා ඉන්නකොට බෝධිසත්වයෝ ආචාර්යන් වහන්සේ ළඟට ගිහින් කියනවා මෙහෙම. ආචාර්යනි ඔබ අද නම් හිතු මතේට ඕනෑවටත් වඩා දෙයකි කරගත්තේ. ඔබගේ ගෝලයෙක් වෙලත් මේ දේ ගැන මට නම් කිසි පැහැදීමක් නැත්තේ. සිට වූ සැත් 4 මතින් හරි අගේට ඔබ පිනුමෙන් පැනගත්තේ. නැනවතුන්ගේ වචන බැහැරකොට 5 වෙනි සැත මත කය අමුණා ගත්තේ. අවසානයේ මේ සැත් 5ක් සකස් කරගන්න ගිහිල්ලා සැත අමුණාගෙන මිය පරලෝ යන්න ඔබට සිද්ධ වුණා. නුවණැති සත්පුරුෂයාගේ වචනේ පිළි නොගැනීම නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එදා ආචාර්යවරයාව බවට පත් වෙලා හිටියේ බෝධිසත්වයන්ට වචන මේ ශිල්ප උගන්වපු ආචාර්යවරයා වුණේ මේ අකීකරු භික්ෂුවමයි. එදා ඒ ආචාර්යවරයා ළඟට ශිෂ්‍යයා බවට පත් වෙලා පැමිණිච්චි නුවණැති කෙනා බෝධිසත්වය වන මමයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත වදාළේ. එතකොට බලන්න පින්වතුනි අපි අපේ ජීවිතේට අපට යහපත සලසන සත්පුරුෂයාව අඳුනගත්තට පස්සේ අපි අපේ දක්ෂතාදිය පැත්තකින් තියන්න ඕන. අපි හැමතිස්සෙම ඉස්සරහට අරගන්න ඕන සත්පුරුෂයාට කීකරු වීම. එතනමයි අපට යහපත සැලසෙන්නේ. සත්පුරුෂයෝ බොහොම දුර්ලභයි. දුර්ලභව සත්පුරුෂයෙක් මුණ ගැහිච්ච ගමන් ඒ සත්පුරුෂයා සත්පුරුෂයෙක් වශයෙන් අඳුන ගන්න තියෙන හැකියාවත් ඒක පිනකට එන එකක්. දැන් මේ ගුරුවරයාට බැරි වුණානේ තමන්ගේ ළඟ මේ ඉන්න ගෝලයා සත්පුරුෂයෙක් තමන්ගේ ජීවිතේ යහපත කැමති කෙනෙක් කියලා අඳුන ගන්නට. තමන්ගේ දක්ෂතාවයෙන් මහ ලොකු එක කියලා හිතුවා. අවසානයේ වෙනසිලා ගියා. ඔය වගේම සිද්ධියක් තියෙනවා වේදබ්බ ජාතකේ. වේදබ්බ කියන මන්ත්‍රේ දැනගෙන හිටපු බමුණෙකුගේ කතාවක්. මේ වේදබ්බ කියලා කියන්නේ හරි අద్භූත මන්ත්‍රයක්. මේ අద్භූත මන්ත්‍රෙන් හැකියාවක් තියෙනවා කියනවා. අහසින් ධන වර්ෂා වස්සන්ට ධනය වැහි වස්සන්න පුළුවන්. ඒ ධනය වැහි වස්සන්න පුළුවන් මේ මන්ත්‍රේ කතාව බුදුරජාන් වහන්සේ වදාළේ සැවැන්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලෙමයි. ජේතවනාරාමේ හිටිය හරි අකීකරු භික්ෂුවක්. දැන් කලින් සිදුවීමට පසුවින් වුණේ අකීකරු භික්ෂුවක්නේ. අකීකරුකම් කරන භික්ෂුවක් හිටියා හිතුවක්කාර. ඒ භික්ෂුව හිතාගෙන හිටියේ තමුන්ට හැමදේම තේරෙනවා කියලා. ඉතින් දවසක් භික්ෂුන් වහන්සේලා මේ භික්ෂුව භාග්‍යතුන් වහන්සේ ඉදිරියට පමුණවන්න ඕන කියලා කල්පනා කළා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී මේ භික්ෂුවට චෝදනා කළා මේ භික්ෂුව මේ වගේ හරි අකීකරුයි තමන් ඔක්කොම දන්නවා කියලා හිතාගෙන ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ඇහුවා හැබැයිද භික්ෂුව මේ භික්ෂුන් වහන්සේලා කියන කතා ඔබ භික්ෂුන්ගේ වචනයට අවනත නැද්ද? ඔබ අකීකරුයිද? ඒ භික්ෂුව පිළිගත්තා අනේ හිමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ වදාරනවා භික්ෂුව ඔබේ ඔය අකීකරුකම මේ ආත්මේ විතරක් තියෙන එකක් නන් නෙමෙයි. ඔබ දන්නවද පෙර ආත්මිකත් ඔය අකීකරුකම ඔය වගේම ඔබට තිබුණා. එදා භික්ෂුව ඒ අකීකරු බව නිසාම නුවණැත්තන්ගේ වචනයට ඇහුම්කම් නොදී හිතුවක්කාර විදිහට ඔබ කටයුතු කළා. නුවණැත්තෙක් නුවණින් කල්පනා කරලා යහපත පිණිස වචන කතා කරනකොට ඒක පිළි නොගැනීම නිසා ඔබත් වෙනසුණා. තව 1000ක් පුරුෂයන්ගේ ජීවිතත් ඔබ නිසා විනාශ වුණා. මේ කතාව කියනකොට අනිත් භික්ෂුන් වහන්සේලා වටින් අහගෙන ඉන්නවනේ. ඒ භික්ෂුන් වහන්සේලාට ආසාවක් ඇති වුණා
බුදුරජාණන් වහන්සේ මේ සාරාංශ වශයෙන් කියපු කතාවේ විස්තරය අහගන්න වික්ෂුන් වහන්සේලා ඉල්ලා හිටියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ අතීත පුවත අප හැමදිනා ගැන අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ගොඩාක් ඉස්සර කාලේ බරණැස බ්‍රහ්මදත්ත මහා රජුරෝ රජකම් කරද්දී ඒ රාජ්‍යයේම එක්තරා ගමකට වෙන්න බ්‍රාහ්මණෙක් වාසය කළා. මේ බ්‍රාහ්මණතුමා වේදබ්බ කියලා මහා බලගතු අනර්ග මන්ත්‍රයක් දැනගෙන හිටියා. හරියටම පිහිටන නැකත්තරු යෝගයකට ඒ මන්ත්‍රය ජප කරලා අහස බැලුවොත් අහසින් සත්‍රුවන් වැහි වහිනවා. ධන වර්ෂා කඩා හැලෙනවා. බ්‍රාහ්මණයා මේ මන්ත්‍රේ කාටවත් දුන්නේ නැහැ. ඔය දවස්වල මහා බෝධිසත්වයෝ ඒ බ්‍රාහ්මණයා යටතේ ශිල්ප ශාස්ත්‍ර හදාරනවා. දවසක් මේ බ්‍රාහ්මණයත් බෝසත් මානවකයත් බෝසත් තරුණයාත් කිසියම් කරුණක් උදෙසා මේ බරණැස් ගම්මානෙන් පිටත් වෙලා චේතිය ජනපදයේ පැත්තට යමින් හිටියා. ওই ගමනේ යන්න තිබුණේ පිංගුතුනේ මහා වනාන්තරයක් මැද්දෙන්. මේ වනාන්තරයේ මැද්දේ යනකොට ඒ වනයේ මැද 500ක හොර මුලක් හැංගිලා හිටියා. මේ හොරුන්ට මේ හයව මුණ ගැහුණා. ඉතින් මේ හොරු ගුරුගෝල දෙන්නව වට කළා. වට කරලා හිට ගුරුවරයාව අත්අඩංගුවට අරගෙන ගෝලයාට කියනවා දැන් මෙහෙම කෙරෙන්න ඕන. උඹට අපි නිදහස දෙනවා. උඹ ඵලය. උඹ ගිහිල්ලා තමුන්ගේ ගුරුවරයාව බේරගන්න ඕන නම් ධනෙ අරගෙන වරේ. ධනෙ අරගෙන එනකන් ගුරුවරයාව බේරෙන්නේ නැහැ. දැන් හැරිලා ඵලයන් කිව්වා. දැන් කරගන්න දෙයක් නැහැ. මේ හොරුන්ට පින්සෙන්ඩ උනා ගණන් ගන්නෑ. එතකොට මේ බෝධිසත්ව ශිෂ්‍යයා හොරුන්ගෙන් අවස්ථාවක් ඉල්ලුවා මට ගුරුතුමාත් එක්ක පොඩ්ඩක් පෞද්ගලිකව කතා කරන්න ඕන. ඒකට අවස්ථාව දෙන්න මම එකලා පිටත් වෙලා යනවා කිව්වා. එතකොට හොරු කිව්වා හා කමක් නෑ කතා කරපන් කිව්වා. එතකොට මේ බෝසත් තරුණයා ගුරුවරයාට කියනවා ආචාර්ය පාදේනි ඔබතුමා කිසි දෙයකට බය වෙන්න එපා. මට ධනෙ අරගෙන ඉන්න දවසක් දෙකක් ගත වේවි. ආයේ ඉතින් යන්න එපෙයි. බරණැසටම ධනෙ අරගෙන ඉන්න කාලේ ගත වේවි. හැබැයි ඔබතුමා මේ හොරුන්ගෙන් කිසි අනතුරක් නොවි මෙහි ආරක්ෂා වෙලා ඉන්න. ඔබතුමාට කරදරයක් වෙන්නේ නැහැ. මම ඔබතුමාගෙන් එකම එක ඉල්ලීමක් කරනවා. දැන් මේ ගත වෙන දින දෙක තුනේ අර ධනෙ වැසි වස්සන නැකත් යෝගයේ යෙදෙනවා. නැකත් යෝගය කියලා කිව්වේ නැකත් තරු ගානට පිහිටනවා. එතකොට බැරි වෙලාවත් වැරදිලාවත් මේ හොරුන් එක්ක ඔය නැකත ගැන කතාවවත් ධනෙ වැහි වැස්සීම ගැන කතාවක්වත් කරන්න නම් එපා. ඔබතුමා මට ආන් ඒක විතරක් පොරොන්දු වෙන්න. මං ධනෙ අරගෙන ඉන්නම් කිව්වා. එතකොට ගුරුවරයා අහනවා ඒ මොකද? ධනෙ වහින එක කරන්න එපා කියලා කියන්නේ ඇයි? ආචාර්ය පාදේනි ඔබතුමා ඔය ධන වැස්සෙව්වොත් එහෙම මෙතන මහා විනාශයක් වේවි. මේ හොරු ඔබවත් පණ පිටින් තියෙන එකක් නෑ. මේ හොරුනුත් වෙනසෙන එකයි වෙන්නේ කිව්වා. එතකොට ගුරුතුමා බලාගෙන හිටියා ශිෂ්‍යයා දිහා උත්තරයක් දුන්නේ. දැන් ඔබ පිටත් වෙලා ඵලයන් කිව්වා. පිටත් වෙලා ගිහිල්ලා ධනෙ අරගෙන වරෙන්කෝ මගේ වැඩේ මම බලා ගන්නම් කිව්වා. කවුද මේ කියන්නේ? ආචාර්යවරයා. පිළිගත්තේ නෑ තමන්ගේ ශිෂ්‍යයා යහපත පිණිස කියපු වචනේ. ඒක හිතුවෙත් නෑ. ඇයි මෙහෙම කියන්න හේතුව කියලා කල්පනා කළේ නෑ. ඔන්න බෝධිසත්ව තරුණයා පිටත් වෙලා ගියා. දැන් මේ හොරු ටික ආචාර්යවරයාව අල්ලගෙන ගහකට තියලා කිටි කිටියේ බැඳා. බැඳලා ඉතින් මොන හරි කණ්ඩ ගෙනත් දෙනවා. ඒ ටික කවනවා. නමුත් ඉතින් සැලකිලි නෑ. එදා රෑ වුණා.
රෑ වෙනකොට අහසි ගානට තරු පිහිටනවා. නැකත් යෝගේ උදා වුණා. එපා කියප එකම කරන්න හිතුණනේ. ආචාර්යලා කිව්වා උඹලා දැනගනිල්ලා මං ලේසි පාසු මිනිහෙක් නෙවෙයි. මට අහසින් ධන වර්ෂා වස්සන්න පුළුවන්. දැන් නැකත උදා වෙලා තියෙන්නේ උඹලා මට සත්කාර කරලා මට මන්ත්‍රේ ජප කරන්න අවස්ථාවක් හදලා දුන්නොත් මං ධනේ වැස්සක් වස්සවනවා. උඹලාට එතකොට හැම කාලෙටම ඇති කිව්වා. එතකොට මේ හොර කණ්ඩායම මේක විශ්වාස කළා. හොරු ඉක්මනින් මෙයාව ලිහලා සුවඳ පැනින් නහවලා හොඳ වස්ත්‍ර අන්දලා හොරු ගාව බඩු තිබුණා. වස්ත්‍ර අන්දලා මන්ත්‍රේ ජප කරන්න සැලැස්සුවා. ඉතින් නැකත් යෝගිදී ගානට පිහිටියාම ධන වර්ෂා වස්සන මන්ත්‍රේ ජප කළා. අහසින් මෙහිම මේ ධනෙ වැහි වැස්සා. හොරු ටික ඔක්කොම ධනෙ පොට්ටනි බැඳලා සෑහෙන ධනස්කන්ධයක් පුරව ගත්තා. පුරවාගෙන දැන් මෙතන හොරු 500ක්. ඊළඟ දවසේ උදේ වුණාට පස්සේ මේ හොරු හරි සන්තෝෂයෙන් දැන් මේ බ්‍රාහ්මණයට සෑහෙන සත්කාර සම්මාන. මේ හොරු මෙහෙම ඉන්නකොට හරියටම මේ කැලේ මැද්දෙන් ආවනේ තව හොරු 500ක්. බොහොම දාමරික දරුණු හොරු 500ක් පැමිණියා. මේ හොරු 500 හැඩිදරි පුරුෂයෝ හිටියේ අර මේ වනේ හිටපු හොර කණ්ඩායමේ 500 දෙනා මේ හොරුන්ව දැක්ක ගමන් බයටපත් වුණා. බයටපත් වෙලා අනික් හොරුන්ට යටත් වුණා. ඒ හොරු කිව්වා මේ තොපි සන්තකේ තියෙන ධනය අපිට දීපියව. එතකොට ඒ හොර කණ්ඩායමේ නායකයා කියනවා නෑ මේක මෙහෙමයි. ඇත්තටම මේ ධනෙ අපිට ඊයේ ලැබුණේ. මේ මිනිසයාට පුළුවන් රාත්‍රියේ අහස දිහා බලාගෙන ධනෙ වැහි වස්සන්ට. මේ හිම මහ පුදුම මිනිස්සෙක්. ඊයේ මේ මිනිස්සයා අපිට මේ ධන වර්ෂාව අහසින් වස්සලා දුන්නේ. ඒ නිසා මේ ධනෙ උස්සගෙන යනවට වඩා නුඹලාට වටිනවා මේ පුරුෂයාව අපි දෙන්න. මේ මන්ත්‍රය දන්න මිනිසයාව එකතු කරගෙන ගිහිල්ලා මේ මිනිසයාට හොඳට සත්කාර කරලා නුඹලා ධනෙ වැහි වස්ස ගන්න. එතකොට නුඹලාටත් ධනෙ තියෙනවා අපටත් ධනෙ තියෙනවා කිව්වා. එතකොට අර හොරු ඒක පිළිගත්තා. පිළි අරගෙන ධනෙ ඕනේ කියලා මේ මිනිසයාව එකතු කරගෙන ගියා. ගුරුතුමාව. එකතු කරගෙන ගිහිල්ලා ඕන දැන් දෙවෙනි දවසේ එදාත් රැ වුණා. එදා රැ වෙනකොට මේ හොරු කණ්ඩායම ආචාර්යවරයාව නාවලා හොඳට සුවඳ වස්ත්‍ර අන්දලා සත්කාර කරලා පුටුවක වාඩි කරවලා කිව්වා එහෙනම් ආචාර්ය පාදින්නේ දැන් අපටත් ධනෙ වැස්ස වසලා දෙන්න කිව්වා. බැරිය කිව්වා එහෙම උඹලාට හිතුමනාපෙට ධනෙ වස්සන්න බෑ කිව්වා. ඒකට නැකත් යෝගේ පිළිටන්න ඕන කිව්වා. එතකොට හොර නායකයා අහනවා දැන් ওই නැකත් යෝගේ කොහොමද පිළිටන්නේ කවදටද? ඒක අවුරුද්දකට එකයි එන්නේ කිව්වා. දැන් ඊයේ ඒක ආවා ආය අවුරුද්දක් ඉන්න ඕන කිව්වා. කේන්ති ගියා හොර නායකයාට. ඒ මොහොතේම කඩු අරගෙන අවුරුද්දක් බලාගෙන ඉන්නද කියන්නේ අපිට ධනෙ ලබන්නට කියලා. ආසිපතින් මේ ආචාර්යවරයාව විනාශ කළා. ඊට පස්සේ මේ හොරු 500 අනෙක් හොරු 500ව හොයාගෙන ගියා. ඒ හොයාගෙන ගිහිල්ලා ධනෙ ලබා ගැනීම උදෙසා එතන මහා යුද්ධයක් හටගත්තා. ඒ යුද්ධෙන් පිල් දෙකේම පිරිස ඝාතනය වුණා. පිල් දෙකේම මැරිලා අන්තිමට ඔන්න දෙන්නෙක් ඉතුරුණා. දැන් මහා ධනස්කන්ධයක් ඒ දෙන්නට තියෙනවා. ඒ දෙදෙනා කල්පනා කළා දැන් අපිට ධනෙ හොඳට තියෙනවා. ධනෙ හොඳට තියෙන නිසා අපි මේ ධනෙන් අපි දෙන්නාම එකතු වෙලා හොඳ ව්‍යාපාරයක් පටන් ගමු. ඒ ව්‍යාපාරේ ආරම්භ කරන්නටත් එක්ක අපි රජගහ නුවරට මේ ධනෙ අරගෙන යන්න පිළිවෙලක් බලමු. ඔක්කොටම කලින් දැන් මේ යුද්ධ කරලා අපිට මහන්සි අපි මේ මොනවා හරි කෑම ටිකක් කාලා හිටියනම් මෙහෙම කරමු.
එක්කෙනෙක් ගමට ගිහිල්ලා ගමින් ආහාර ටිකක් ඉල්ලගෙන ඉන්න. අනිත් කෙනා ධනෙ රැකගෙන මෙතන ඉන්නවා. දැන් දෙන්න කතිකා වුණා. ඔන්න එක්කෙනෙක් ධනෙ රැක ගැනීම පිණිස නැවතුණා. අනිත් කෙනා ආහාර අරගෙන ඉන්න ගමට පිටත් වුණා. දැන් මේ ලෝභයට වසඟ වෙච්ච හිතවල හැටි ධනෙ අරගෙන ඉන්න මේ කෑම අරගෙන ඉන්න ගියපු මිනිස්සයා මගදී එන ගමන් කල්පනා කළා මම මේ කෑමයකට වහ දාන්න ඕන. කෑමයකට වහ දාලා අර පුද්ගලයාට කලින් කන්න දුන්නා නම් ඕකා මැරෙනවා. මැරුණාට පස්සේ ධනෙ ටික ඔක්කොම මගේ. කෑමේ කරන් එන්න ගියපු පුද්ගලයා එහෙම හිතුවා. ධනෙ රකින්න හිටපු මිනිසයා කල්පනා කළා. දැන් ওই බත් මුල අරගෙන ওই පුද්ගලයා එන්නේ මේ පාරේනේ. මම මගේ හැංගි ළඟ ඉඳලා ওই පුද්ගලයාට ඇනලා මරනවා. පිහියකුත් අතේ තියාගෙන ඒ පුද්ගලයා සැරසිලා හිටියා ඝාතනයක් කරන්න. බත් මුල අරගෙන ගියපු කෙනා බත් මුලත් අරගෙන මග එනකොට මග රැකලා ඉඳලා උල් පිහින් එනලා ඒ පුද්ගලයාව මැරුවා. මැරලා බත් මුල අරගත්තා. බත් මුල අරගෙන ඒ හොරා ඒ බත් මුල කෑවා. බත් මුල කාපු ගමන් බත් මුලේ තිබුණේ වහ. පුද්ගලයා එතන මැරුණා. හොරු දහසක් දෙනාත් ආචාර්ය පාදයාත් මිය පරලෝ ගියා. බෝධිසත්ව තරුණයා ධනයත් අරගෙන ඉක්මනින් එනවා. එන ගමන් හිත හිතා ආවා අනේ මගේ ආචාර්ය පාදයෝ මගේ වචනයට අකීකරු වෙලා මගේ වචනේ අහන්නේ නැතුව අර කැලේ මැද්දේ වේදබ්බ මන්තරේ මෙතිරුවාද දන්නේ. මහා නස්පැත්තියක් වුණාද දන්නේ. විපතක් නම් වෙන්න එපා කියලා හදවතින් පතා එනකොට ශිෂ්‍යයාට දකින්න ලැබුණා හැම තැනම මෘත ශරීර විසිරිලා. ආන් ඒ වෙලාවේ බෝධිසත්වෝ කිව්වා මෙහිම යමෙක් සොයයි නම් යහපත වැරදි මගින් හානියක්ම සිදු වෙනු ඇති ඔහුට එයින් නැසුවා සොරුන් බමුණා ඒ ලෙසම කලින් වෙනසුනි ඒ සියලු දෙන ඔහු කරපු වැඩින්. යම් කෙනෙකුට කොච්චර දක්ෂතා තිබුණත් ඒ දක්ෂතාව හරියට යොදා ගැනීමේ හැකියාව සත්පුරුෂයෙක් මුල් කරගෙනයි ලැබෙන්නේ. සත්පුරුෂයා නොහිටින්ට අපිට තියෙන දක්ෂතා පිංගුතුනි අපිට හරියට යොදා ගන්න බැරුව යනවා. නිසා සත්පුරුෂයාගේ ඇසුරින් ලැබෙන වාසනාව ඒක. දැන් බලන්න සත්පුරුෂයෙකුගේ ආශ්‍රයයක් ලැබීම නිසා අපිට අපේ ජීවිතවල මේ ගත වෙමින් යන කෙටි කාල වකවානුවේ අපිට යහපත පිණිස දේවල් සිත කය වචනින් කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. සත්පුරුෂයාගේ ඇසුර නොලැබිච්ච මිනිස්සුත් මේ සමාජයේ සිත කය වචනේ හසුරුවන්නේ නැද්ද? හසුරුවනවා. හැබැයි සිත කය වචනේ හසුරුවන අවස්ථාවෙන් ඒ අය Tamanටම විපත කරගන්නවා. සත්පුරුෂයා මුණ ගැහිච්ච කෙනාට යහපත කරගන්න අවස්ථාව උදා වෙනවා. ඉතින් මේ අර්ථයන් එහෙම තේරුම් අරගෙන අපි අපේ ජීවිතේ පැතිය යුතු දෙයක් සත්පුරුෂ ඇසුර. හැබැයි සත්පුරුෂ ඇසුර පතනකොට ඒ පැතුමත් එක්කම අපේ හිතේ ප්‍රාර්ථනාවක් තියෙන්න ඕන. සත්පුරුෂයාගේ ඇසුරේ මට කීකරුකම ඇති කරගන්න වීරිය ලැබේවා කියලා. සත්පුරුෂය ඇසුරේ කීකරුකම උපදවාගෙන අපටත් මේ ගෞතම සාසනය පිළිසන්න ලබා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සාදරයෙන් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා අපි හැම දෙනාම මෙහින් ආරක්ෂා කරත්වා. ඒ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවය සැලසේවා දීර්ඝායුෂ සැලසේවා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ උදාාරතර පුණ්‍ය ධර්මයන් ධර්ම දානයේ සිදු කරන පින්වත් නිලංක බණ්ඩාර සහ
ෂණෝපා බණ්ඩාර පින්වතුන්ලා දෙපළ නමින් මියන්ට එදිච්ච සියලු ඥාතීන්ට අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්ත කොට සැපයටම පත්වෙත්වා අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත් මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින ආදරණීය දෙමාපියන්ට පින් අනුමෝදන් වෙලා දෙමාපියන් නිදුක් නිරෝගී සුව ලබත්වා දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා කියලා අපි ආශිර්වාද කරනවා සෙත් පතනවා. ධර්ම දාන සිදු කළේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ පින්වත් මිලංක බණ්ඩාර මහත්මයා සහ ෂණෝපා බණ්ඩාර මහත්මිය යන පින්වතුන්ලා දෙපළ. මේ පින්වතුන්ලාගේ උතුම් පුණ්‍ය ප්‍රාර්ථනාව සසර වසනාතුරාවට උතුම් වූ කලන මිතුරු ඇසුරම ලැබේවා. ධාර්මික ජීවිතයක් පවත්වා ගැනීමට වීරිය දියුණු වීම පිණිස මේ ධර්ම දාණය ඒකාන්ත කොට හේතු වේවා කියන අදහස ඉතින් පින්වතුන්ලාගේ පුණ්‍ය ප්‍රාර්ථනාව උතුම් ධර්ම දානමේ පිණි අනුහසින් ඒ ආකාරයෙන්ම සඵල වේවා. පින්වතුන්ලා සෑම සියලු දෙනාට නිදුක්ව නිරෝගව සුවසේ තමන්ගේ ජීවිතය ගත කරන්න ලැබේවා. කායික සුවය මානසික සුවය සැලසේවා. විශේෂයෙන් සත්පුරුෂ ඇසුරක් තුල උපදවා ගත යුතු කීකරුකම ගැනයි අද අපි මේ උතුම් ධර්මයේ දේශනා කළේ. ජාතක කතා 3ක් ඇසුරු කරගෙන ඉතින් පින්වතුන්ලා ධර්ම දානය සිද්ධ කරපු නිසා අද බොහෝ දෙනෙකුට ඒ සොඳුරු අර්ථය ශ්‍රවණය කරන්නට ලැබුණා. මේ ධර්ම දානමේ පින පින්වතුන්ලාට සංසාර ගමනේ සත්පුරුෂ ඇසුර ලැබීම පිණිසත් සත්පුරුෂයාගේ ඇසුරේ කීකරුකම මනවින් පවත්වා ගැනීම පිණිසත් කීකරුකම තුල පිහිටා සත්පුරුෂ ඇසුරේ ගුණධම් වැඩිවීමට වීරිය ඉපදීම පිණිසත් ඒකාන්ත කොට හේතු වාසනා වෙත්වා. මේ ගෞතම බුදු සසුන තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වීම පිණිස අද ධර්ම දාන සිදු කරපු පින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් ඔබ හැම දෙනාටත් මේ ධර්ම දානමේ පින ඒකාන්ත වශයෙන් හේතු වාසනා වෙත්වා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.